English for Life YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ පාඩම verbs. Verbs. Verbs කියලා කියන්නේ ක්‍රියාපද වලට. What is a verb? මොකක්ද ක්‍රියාපදයක් කියලා කියන්නේ? ඔයගොල්ලන්ගෙන් කවුරු හරි අහුවොත් ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ answer එක තමයි a verb is a doing word. ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක් හරි ක්‍රියාවක් ගැන කියවෙන පදයකට. දැන් මේක අපිට තව ටිකක් විස්තර කරලා කියන්න පුළුවන් a verb is an action word. verb එකක් කියලා කියන්නේ ක්‍රියාවක් හඳුන්වන පදයකට. A verb is a word which shows an action, a state or occurrence. මෙන්න මේ විදිහට අපි තව ටිකක් විස්තර කළා මේක කියනවා ක්‍රියාපදයක් කියලා කියන්නේ ක්‍රියාවක් ඒ වගේම මොකක් හරි තත්වයක් ස්ටේට් එකක් කියන්නේ මොකක් හරි තත්වයක් හඳුන්වන පදවලට ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා නාමපද වර්ග අන්න ඒ වගේ මේ verbs වලටත් ක්‍රියාපද වලටත් වර්ග තියෙනවා ක්‍රියාපද වර්ග අපි බලමු මොනවද මේ ක්‍රියාපද වර්ග කියන්නේ Types of verbs. Stative verbs and action verbs, main verbs and helping verbs, modals, modal verbs, regular and irregular verbs, transitive and intransitive verbs. මෙන්න මේවා තමයි ක්‍රියාපද වර්ග. අපි දැන් මේ එක් එක් ක්‍රියාපද වර්ගය වෙන වෙනම අරගෙන විස්තර සහිතව ඉගෙන ගමු. Action verbs. මොනවද action verbs කියලා කියන්නේ? මේ verbs වලටම තමයි dynamic verbs කියලා කියන්නේ. Action verbs describe physical activities. The action verb tells us what the subject of the sentence is doing. මේ action verbs කියලා කියන්නේ ශාරීරික ශරීරයෙන් අපි කරන ක්‍රියාකාරකම් හඳුන්වන පදවලට. මේ ක්‍රියාපද වලින් විස්තර කරන්නේ වාක්‍යයේ subject මොනවද කරන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා වාක්‍යයකට කොටස් තුනක් තියෙනවා subject verb object. ඒ subject කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. එතකොට මේ action verb එකෙන් විස්තර කරන්නේ මේ ක්‍රියාව කරන කෙනා කරන ක්‍රියාව මොකක්ද කියලා. ඒ ක්‍රියාවන් තමයි ශාරීරික අපි ෆිසිකලි කරන ක්‍රියාවන්. බලන්න උදාහරණ දිහා sit, run, swim, jump, wash, walk, write, ride, read. මේ ඔක්කොම අපි කරන ශාරීරික ශරීරයෙන් කරන ක්‍රියාකාරකම් physical activities. Sam reads a book every day. The children run to school. මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. මේ උදාහරණ දෙකේ මම highlight කරලා තියෙනවා verbs. පළවෙනි sentence එකේ Sam reads a book every day. එතන Sam කියලා කියන්නේ subject ක්‍රියාව කරන කෙනා. එයා කරන ක්‍රියාව විස්තර කරලා තියෙනවා reads කියන verb. එතකොට reads කියන්නේ action verb එක. The children run to school. The children ළමයි තමයි මෙතන subject එක. ඒගොල්ලන්ගේ ක්‍රියාව තමයි run. එහෙනම් run කියන්නේ action verb එක. මොකද ඒක describe කරනවා physical activity එකක්. එහෙනම් මේවට තමයි අපි කියන්නේ action verbs කියලා. ඊගාවට stative verbs. එහෙම නැත්නම් අපි මේවට කියනවා state verbs. දැන් ඉස්සෙල්ලා action verbs වලින් විස්තර කරන්නේ ක්‍රියාවන් කියලා අපි ඉගෙන ගත්තානේ. physical activities කියලා. එහෙමනම් stative verbs වලින් මොනවද විස්තර කරන්නේ? Stative verbs වලින් විස්තර කරන්නේ thoughts, emotions, opinions, senses, possession and a state of being. now stative verbs වලින් මොනවද විස්තර කරන්නේ? අපේ හැඟීම්, සිතුවිලි, අදහස්, අපිට අයිති දේවල් ගැන එහෙම නැත්නම් කිසියම් හෝ තත්ත්වයක්. මෙන්න මේවා තමයි stative verbs වලින් විස්තර කරන්නේ. එතකොට මේ හැම එකටම උදාහරණ බැගින් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ verbs වලින්
කිසිම ෆිසිකල් ඇක්ටිවිටි එකක් ශාරීරික ක්‍රියාකාරකමක් විස්තර වෙන්නේ නැහැ. ඒවැ යම් කිසි තත්වයක් සිතුවිල්ලක් අදහසක් තමයි විස්තර වෙන්නේ. උදාහරණ දිහා මේ උදාහරණ වල හැම verb එකක්ම stative verb එකක්. I have a car. This book belongs to me. She loves cake. I feel the difference. It costs you nothing. Have, belongs, loves, feel, costs. මේ හැම verb එකක්ම කිසිම action එකක් පෙන්වන්නේ නැහැ. ඒවා ඔක්කොම සිතුවිල්ලක්, එහෙම නැත්නම් හැඟීමක්, එහෙම නැත්නම් අයිතියක් පෙන්වන ක්‍රියාපද. ඔයගොල්ලන් මතක තියාගන්න ඕන දේ තමයි මේ state verbs අපිට continuous form එකකින් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ing form එකකින් use කරන්න බෑ. අපිට එහෙම ing form එකෙන් use කරන්න ඕන නම් අපි use කරන්න පුළුවන් action verbs විතරයි. අන්න ඒක තමයි ඔයගොල්ලන් මේ state verbs ගැන මතක තියාගන්න ඕන විශේෂම දේ. අපිට state verbs continuous form එකකින් භාවිතා කරන්න බෑ. බලන්න මේ දීලා තියෙන උදාහරණ දිහා I like your new dress. එතකොට ඒ sentence එක හරි. හැබැයි අපි කිව්වොත් I am liking your new dress කියලා ඒ sentence එක වැරදි. මොකද like කියන්නේ stative verb එකක්. She needs your help. ඒ sentence එක හරි. She is needing your help. ඒ sentence එක වැරදි. මොකද needs කියන්නේ නැත්නම් need කියන්නේ stative verb එකක්. ඒක අපිට ing form එකෙන් භාවිතා කරන්න බෑ. ඒම වුණාට සමහර verbs තියෙනවා, සමහර ක්‍රියාපද තියෙනවා අපිට ඒ ක්‍රියාපද state verb එකක් විදිහට වගේම action verb එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් be verb එක he is immature. එතන is කියන්නේ be form එක, be verb form එක. එතකොට is කියන එක stative verb. He is being immature. එතන අපි use කරන්නේ is කියන verb එකේ ing form එක. එතකොට ඒ verb එක action verb එකක්. have කියන verb එක ගත්තාම she has a nice bag. එතන has කියන්නේ stative verb. She is having dinner. එතන අපි අරගන්නවා has කියන verb එකේ නැත්නම් have කියන verb එකේ ing form එක. එතකොට ඒ verb එක action verb එකක්. ඒ වගේම තමයි look කියන verb එක you look smart. look කියන්නේ stative verb එකක්. He is looking for a maths කියලා අපි කිව්වොත් he is looking කියන verb එක dynamic එහෙම නැත්නම් action verb එකක්. think and feel. ඒ verbs දෙකත් ඒ විදිහමයි. I feel good today. the feel කියන්නේ අපි දන්නවා stative verb එකක්. ඒකට මේ sentence එකේ verb එක stative. ඒ වගේම අපි කිව්වොත් I am feeling bit sleepy this afternoon. එතන feel කියන verb එක action verb එකක්. I'm thinking of buying a computer. think කියන verb එක action verb එකක් විදිහට. I think he is a good person. එතන think කියන්නේ stative verb එකක් විදිහට. දැන් ඔයගොල්ලන්ට පේනවා සමහර verbs තියෙනවා ඒවා අපිට stative verb එකක් විදිහට වගේම action එහෙම නැත්නම් dynamic verb එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තව උදාහරණ තමයි smell and taste, weigh and measure. මෙන්න මේ verbs උත් ඒ විදිහටම dynamic verb එකක් එහෙම නැත්නම් action verb එකක් වගේම stative verb එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මම පහලින් දීලා තියෙන්නේ තව stative verbs වලට උදාහරණ. හොඳයි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඊළඟ verb type එකට main verbs and helping verbs. මොනවද මේ main verbs and helping verbs කියලා කියන්නේ? දැන් වචනේම ඔයගොල්ලන්ට තේරෙනවා main කියන්නේ ප්‍රධාන, helping කියන්නේ සහාය, උදව් කරන ක්‍රියාපද. බලමු මේවා මොනවද කියලා. main verbs. Main verb is the word which expresses the action. It shows the nature of the action. The main verb එකක් කියලා කියන්නේ action එක පෙන්වන ක්‍රියාපද වලට. දැන් අපි දන්නවා sentence එකක action එක කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව පෙන්වන
පදයට අපි කියනවා main verb ප්‍රධාන ක්‍රියාපදය කියලා. ඒ වගේම තමයි මේ ප්‍රධාන ක්‍රියාපදයෙන් පෙන්නනවා මේ ක්‍රියාවේ ස්වභාවය. දැන් බලන්න my mother cooks rice. මෙතන subject එක my mother. ඒතකොට verb එක තමයි cooks. Rice is the object. ඒතකොට cooks කියන ක්‍රියාපදයෙන් ක්‍රියාව විස්තර කරනවා, ක්‍රියාව පෙන්වුම් කරනවා, ඒ වගේම ක්‍රියාවේ ස්වභාවය අපිට කියනවා. We enjoy the movie. ඒකත් ඒ වගේ we කියන්නේ එතන subject එක enjoy කියන ක්‍රියාපදයෙන් action එක පෙන්වනවා. එතකොට මෙතන cooks enjoy කියන්නේ main verbs ප්‍රධාන ක්‍රියාපදය. helping verbs. helping verbs වලට අපි කියන තව නමක් තමයි auxiliary verbs. දැන් helping කියන word එකෙන්ම ඔයගොල්ලන්ට තේරෙනවා helping කියලා කියන්නේ මෙතන උදව් වෙන ක්‍රියාපද. ඒ කියන්නේ අපි බලමු මොනවටද මේ helping verb එක උදව් වෙන්නේ කියලා. auxiliary verb doesn't show the action. It tells about the time of the action. Time of the main verb. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා main verb එකෙන් අපි දැනගන්නවා subject එක මොකද කරන්නේ. එහෙම නැත්නම් වාක්‍යයක ප්‍රධානම ක්‍රියාපදය තමයි main verb කියන්නේ. ඒකෙන් ක්‍රියාවේ ස්වභාවය විස්තර කරනවා කියන. හැබැයි auxiliary verb එකෙන් ඒ වගේ ක්‍රියාව විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙන් කරන්නේ මේ ක්‍රියාව සිද්ධ වුණු කාලය time එක තමයි විස්තර කරන්නේ. දැන් අපි බලමු මොනවද examples කියලා. is, was, am, are, have, will, shall. මෙතන be verb එකේ forms උත් තියෙනවා. She is riding a bicycle. She was riding a bicycle. හරි. දැන් මේ sentence දෙකේ subject තමයි she. ඇය. එතකොට මේ sentences දෙකේම main verb එක ප්‍රධානම ක්‍රියාපදය තමයි riding. එහෙනම් මේ sentences දෙකේ helping verbs මොනවද? is and was. දැන් බලන්න main verb එකෙන් අපිට කියන්නේ ක්‍රියාවේ ස්වභාවය. හරි. riding කියන එකෙන් අපි දන්නවා ක්‍රියාවේ ස්වභාවය bicycle පදිනවා කියලා. එහෙනම් is, was දෙකෙන් මොකද්ද කියන්නේ? මේ ක්‍රියාව සිද්ධ වුණු කාලය. දැන් is riding කිව්වහම අපි දන්නවා ඒක වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවක්. was riding කිව්වහම අපි දන්නවා ඒක අතීත කාලයේ සිද්ධ වුණු ක්‍රියාවක්. දැන් ඕගොල්ලන්ට තේරෙනවා helping verb එකකින් එහෙම නැත්නම් auxiliary verb එකකින් මොකක්ද කරන්නේ කියලා. ඒකෙන් කරන්නේ මේ ක්‍රියාව ප්‍රධාන ක්‍රියාව main verb එක සිද්ධ වුණු වෙලාව අපිට කියන එක. primary auxiliaries. කියන්නේ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන basic auxiliaries. එතන තියෙනවා first be verb එක, ඊගාවට do, ඊගාවට have. ඒ be verb එකේ forms තුනම present, past, future. වර්තමාන, අතීත, අනාගත. කාල තුනේම අපි පාවිච්චි කරන auxiliary verbs දීලා තියෙනවා. do කියන verb එකේ do, does, did වර්තමාන කාලයේත් අතීත කාලයේත් පාවිච්චි කරන verbs. ඒ වගේම have කියන verb එකෙත් has, have, had වර්තමාන කාලයේත් අතීත කාලයේත් පාවිච්චි කරන auxiliary verbs තමයි දීලා තියෙන්නේ. ඒවා තමයි primary auxiliaries කියලා කියන්නේ. ඔයගොල්ලන් මතක තියාගන්න ඕන දේ තමයි මේ primary auxiliaries අපිට main verbs විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපද විදිහටත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු ඒ කොහොමද කියලා. බලන්න be verb එක main verb එකක් විදිහට he is a pupil. ඔහු ශිෂ්‍යයෙක්. I was a teacher. මම ගුරුවරයෙක් වෙලා හිටියා. දැන් he is a pupil කියන්නේ වර්තමානයේ, I was a teacher කියන්නේ ඒක අතීතයේ වෙච්ච දෙයක්. ඒකයි I was a teacher කියලා කියන්නේ. එතකොට බලන්න be as a helping verb. I am working. එතන main verb එක working. be verb එක helping verb එක. You were working. එතනත් working කියන්නේ main verb එක, be verb එක helping verb එක. දැන් තේරෙනවනේ කොහොමද be verb එක අපි main verb එකක් විදිහට පාවිච්චි කරන්නේ helping verb එකක් විදිහට පාවිච්චි කරන්නේ කියලා.
have. Have කියන එක බලන්න main verb එකක් විදිහට. He has a beautiful house. They have a car. We had dinner with our friends. Has, have, had. වර්තමාන කාලයෙනුත් තියෙනවා අතීත කාලයෙනුත් තියෙනවා. හැබැයි මේ verbs තුනම මෙතන main verbs. ඊගවට බලන්න කොහොමද අපි එක helping verb එකක් විදිහට භාවිතා කරන්නේ කියලා. I have done the work. එතන done තමයි main verb එක. have කියන්නේ helping verb. We had gone main verb, had helping verb. He has bought a new car, bought main verb, has helping verb. Do as a main verb. I do my homework, she did her homework, he does his homework. වර්තමාන කාලයෙනුයි අතීත කාලයෙනුයි දෙකෙන්ම දීලා තියෙනවා sentences. එතන do, did, does ප්‍රධාන ක්‍රියාව main verb. ඊගාවට බලන්න ඒ verb එකම helping verb එකක් විදිහට he doesn't do his work. Do main verb, doesn't helping verb. Did you see him yesterday? See තමයි main verb එක. එතන did කියන්නේ helping verb එක. She did not work last month. Work main verb, did not helping verb. දැන් ඕගොල්ලන්ට පැහැදිලි be, have, do කියන මේ verbs තුන අපි main verb එකක් විදිහට වගේම helping verb එකක් විදිහටත් භාවිතා කරන්න කියලා. ඊගාව verbs වර්ගය තමයි modal verbs. එහෙම නැත්නම් modal auxiliaries. මේ auxiliary verbs එහෙම නැත්නම් modal verbs අපි use කරන්නේ භාවිතා කරන්නේ to express permission, possibility, ability, obligation and necessity. මෙන්න මේවා විස්තර කරන්න. permission මොකක් හරි අවසරයක් ගන්නකොට ඒ වගේ දෙයක් ගැන විස්තර කරනකොට possibility වෙන්න පුළුවන් දෙයක් සම්භාවිතාවක්, ability හැකියාවක්, obligation මොකක් හරි බැඳීමක්, necessity අවශ්‍යතාවයක්. මෙන්න මේ දේවල් විස්තර කරනකොට අපි පාවිච්චි කරනවා modal verbs. එහෙම නැත්නම් modal auxiliaries. can, could අපිට භාවිතා කරන්න පුළුවන් මොකක් හරි අවසරයක් ගන්නකොට එහෙම නැත්නම් මොකක් හරි හැකියාවක් ගැන විස්තර කරනකොට. මේ might අපිට පුළුවන් මොකක් හරි සම්භාවිතාවයක් මොකක් හරි විය හැකි දෙයක් ඒ වගේම අවසරයක් ගන්නකොට ඒ වගේ දෙයක් විස්තර කරනකොට භාවිතා කරන්න. must අපිට use කරන්න පුළුවන් obligation මොකක් හරි බැඳීමක් ගැන විස්තර කරනකොට. ought to and should අපිට use කරන්න පුළුවන් අවශ්‍යතාවයක් ගැන විස්තර කරනකොට. there, used to and need මෙන්න මේ verbs තුනත් අපිට පුළුවන් auxiliary verbs විදිහට සමහර අවස්ථාවලදී භාවිතා කරන්න. modal auxiliaries ගැන මම ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකකින් ගොඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන නිසා මම මෙතන ලොකු විස්තරයක් ඒ ගැන කළේ නැහැ. අපි බලමු අපේ ඊළඟ verbs වර්ගය මොකක්ද කියලා ක්‍රියාපද වර්ගය regular and irregular verbs. මේකත් ඔයගොල්ලෝ ගොඩක් අහලා තියෙන වචන දෙකක්. ඒක ගොඩක් අයට පැටලෙන, වැරදෙන verbs වර්ගයක්. බලන්න ඔයගොල්ලන් දන්නවද කියලා verb එකකට forms කීයක් තියෙනවද කියලා. දැන් අපි verb එකක් ගත්තොත් ඒකට forms කීයක් තියෙනවද? verb එකකට 5 forms තියෙනවා. මේ මම දීලා තියෙන්නේ 5 forms. infinitive, present, ing form, past and past participle form. infinitive කියලා කියන්නේ ක්‍රියාමූලය, verb stem. present tense කියලා කියන්නේ වර්තමාන කාලය, ing form එක continuous form එක, ඊගාවට අතීත කාලය වගේම past participle ක්‍රියාපදේ. මෙන්න මේවා තමයි verb එකක 5 forms. දැන් අපි ගත්තොත් to wash කියන verb එක ඒක තමයි ක්‍රියාමූලය. ඒකේ present tense form එක තමයි wash and washes. එතකොට singular subject එකක් එක්ක අපි භාවිතා කරන්නේ washes, plural subject එකක් එක්ක අපි භාවිතා කරන්නේ wash. මේක ගොඩක් විස්තර කරලා මම කියලා දෙන්නම් tenses පටන් ගත්තාම. ing form එක තමයි washing, past washed, past participle also washed. to jump කියන verb එකත් ඒ වගේ jump, jumps, jumping, jumped, jumped. to drink present tense form වර්තමාන කාලය drink, drinks.
ing form drinking. Past tense අතීත කාලය drank. Past participle form drunk. To give. Give, gives. ඒ තමයි වර්තමාන කාලය. ing form giving. Past tense එක gave. Past participle given. දැන් ඔයගොල්ලන් මේ verbs දිහා බැලුවම ඔයගොල්ලන්ට පේනවා පළවෙනි verbs දෙකේ past tense එක අතීත කාලයයි past participle form එකයි දෙකම එකම විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ verb stem එකට ed add කරලා ed එකතු කරලා. හැබැයි අන්තිම verbs දෙක last two verbs ඒ දෙකේ past tense එකයි past participle form එකයි වෙනස්. වචන දෙකක්. drank, drunk. ඒ කියන්නේ එකම විදිහට නෙමෙයි ඒ words දෙක තියෙන්නේ. gave, given. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි නේද regular verb එකක් සහ irregular verb එකක් කියන්නේ මොකක්ද කියලා? සමහර අයට ඒක තාම තේරෙලා නැතුව ඇති. මොකද මම විස්තර කරේ නෑනේ. හරි. regular verb එකක් කියලා කියන්නේ past tense එකයි past participle form එකයි හදනකොට form කරනකොට අපි ed එකතු කරන ක්‍රියාපද වලට. එහෙම නැත්නම් past tense එකයි past participle form එකයි ed එකතු කරලා හදන ක්‍රියාපද වලට අපි කියනවා regular verbs කියලා. ඒවා එකම විදිහට තමයි හැදෙන්නේ. irregular verbs කියලා කියන්නේ මේ past tense එකයි past participle form එකයි වෙනස් වෙන ක්‍රියාපද වලට. එහෙම නැත්නම් වෙනස් විදිහකට හැදෙන ක්‍රියාපද වලට. ඔයගොල්ලන් මතක තියාගන්න ඕන දේ තමයි මේ irregular verbs හැදෙන විදිහ අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද ඒක අපි ඉගෙන ගන්න ඕනේ experience එකෙන් අත්දැකීම. ඒ කියන්නේ ඔයගොල්ලන් පොත් කියවනකොට, පත්තර කියවනකොට, අන්නෙම reading කරනකොට තමයි ඒ ඔයගොල්ලන්ට ඒක කොහොමද වෙන්නේ කියලා තේරෙන්නේ. කියන්නේ අපිට ඒක භාවිතාවෙන්ම තමයි ඉගෙන ගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න මෙන්න මේ verbs දිහා. මෙතන මම අරන් තියන්නේ forms තුනයි ප්‍රධාන forms තුන verb එකක verb stem or infinitive, past tense and past participle. දැන් බලන්න මේ first verb make, make. මේකේ past tense එකයි past participle එකයි එකම විදිහයි. shut, shut. මේකේ verbs තුනම එකම විදිහයි. ඒ වගේ තව verbs තියෙනවා put, cut, hit. verbs තුනම එකම විදිහයි. fall, fallen. verbs තුන් විදිහක්. come, come. ඒකේ මුල සහ අග verbs දෙක එක විදිහක්. මැද verb එක past tense form එක තව විදිහක්. read. එකම verb එක spelling සුත් එකමයි. හැබැයි pronunciation අපි උච්චාරණය කරන විදිහ වෙනස්. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේ තියෙන irregular verbs මේ පොඩි ඔයගොල්ලන්ට අදහසක් විතරයි මෙන්න මේ විදිහට සමහර verbs හැදෙන්නේ කියලා. අපිට මෙහෙමයි කියලා එක වෙන විදිහකට කියන්න අමාරුයි. ඒක තමයි ඒක ඔයගොල්ලන් භාවිතයෙන් ඉගෙන ගන්න ඕනයි කියලා කියන්නේ. දැන් බලන්න burn කියන verb එක මේකේ past and past participle අපිට ගන්න පුළුවන් burnt. ඒ වගේම අපිට ගන්න පුළුවන් burned. dream කියන verb එකත් එහෙමයි dreamt. ඒ වගේම dreamed. ඒතර dreamed කියලා ගත්තාම මේක regular verb එකක්, dreamt කිව්වහම irregular verb එකක්. learned. learned. දෙවිදිහටම ගන්න පුළුවන්. smelled. smelled. මේ විදිහට ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ verbs regular වගේම irregular verb. දැන් අපි ඇවිල්ලා ඉන්නේ last type of verb, transitive and intransitive verbs. මොනවාද මේ transitive and intransitive කියලා කියන්නේ? A verb is called transitive when it is followed by an object. ඔයගොල්ලෝ දන්නවා වාක්‍යයකට කොටස් තුනක් තියෙනවා.
subject verb object. ඒකට subject කියන්නේ ක්‍රියාව කරන කෙනා, verb කියන්නේ ක්‍රියාව, object කියන්නේ ක්‍රියාව ලැබෙන කෙනා. The object receives the action. ක්‍රියාව ලැබෙන කෙනා. දැන් බලන්න she reads a newspaper. දැන් මෙතන මේ sentence එකේ she කියලා කියන්නේ subject, reads verb, a newspaper is the object. She reads what? A newspaper. He burned the letter. He burnt what? The letter. My brother plays football. My brother plays what? Football. My sister kissed my mother. My sister kissed who? My mother. දැන් බලන්න මේ හැම sentence එකේදීම මම අහනවා ප්‍රශ්නයක් what who කියලා. එතකොට මේ what who කියලා කිව්වහම ඒකට answer එකක් තියෙනවා. She reads a newspaper. She reads what? She reads a newspaper. My mother kissed my sister, or my sister kissed my mother. My sister kissed who? My mother. What who කිව්වහම ඒකට answer එකක් තියෙනවා. එතකොට බලන්න මේ sentences. She reads a newspaper. Newspaper is the object. He burned the letter. The letter is the object. My brother plays football. Football is the object. එතකොට මේ හැම verb එකකටම පස්සේ object එකක් තියෙනවා. එහෙමනම් ඒ වගේ verbs වලට අපි කියනවා transitive verbs. A verb is called intransitive when it has no object. දැන් බලන්න මේ sentences. He arrived here. මම ආයෙත් ප්‍රශ්නය අහනවා. He arrived what? answer එකක් තියෙනවද? නැහැ. He arrived who? answer එකක් තියෙනවද? නැහැ. She stood in the corner. She stood what? answer එකක් නැහැ. She stood who? answer එකක් නැහැ. The baby cried loudly. The baby cried what? No answer. The baby cried who? Again, no answer. Who and what කියන ප්‍රශ්න දෙක ඇහුවහම ඒ sentences වලට answer එකක් නැහැ. subject එක තියෙනවා, verb එක තියෙනවා, හැබැයි object එකක් නැහැ. එහෙනම් අන්න ඒ විදිහට object එකක් නැති verbs වලට අපි කියනවා intransitive verbs කියලා. දැන් පැහැදිලිනේ මොනවද transitive and intransitive verbs කියන්නේ කියලා? object එකක් verb එකට පස්සේ තියෙනවා නම් අන්න ඒ verbs අපි කියනවා transitive කියලා. එහෙම object එකක් නැති verbs වලට අපි කියනවා intransitive verbs කියලා. ඒ වගේම තමයි ගොඩක් verbs both transitive and intransitive. transitive verb එකකුත් වෙනවා, intransitive verb එකකුත් වෙනවා. මේ බලන්න මම දීලා තියෙන උදාහරණ he burned the letter. එතන burnt කියන්නේ transitive verb එකක්. මොකද ඒකට object එකක් තියෙනවා the letter. The fire is burning brightly. එතන object එකක් නැහැ. The fire is burning what? The fire is burning who? answer එකක් නැහැ. එහෙනම් එතන is burning කියන verb එක intransitive. They grow wheat. They grow what? Wheat. Then grow කියන්නේ transitive. Wheat grows in China. එතන grows කියන්නේ intransitive. Anna speaks German. Speaks transitive. මොකද object එකක් තියෙනවා German. My sister speaks softly. එතන object එකක් නැහැ. ඒක නිසා එතන speaks intransitive. ඒකට මේ විදිහට transitive verb එකක් වගේම intransitive verb එකක් වෙන්නත් පුළුවන් ගොඩක් verbs වලට. මේ මම දීලා තියෙන්නේ උදාහරණ කිහිපයක් විතරයි. එහෙනම් අපි දැන් පාඩමේ අවසානයේද ඇවිල්ලා තියෙන්නේ. කොට මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම හොඳට තේරුණා කියලා. ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලලා ඉංග්‍රීසි වීඩියෝ එකක් බලන්න. මොකද එහෙම බැලුවහම තමයි ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඔයගොල්ලන් මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් කරන්න. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් press කරන්න. එතකොට මම අලුතින් videos දැම්ම ගමන්ම ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙනවා.
එහෙමනම් තවත් අලුත් පාඩමකින් අපි ඉක්මනටම හම්බ වෙමු.